සුබ උදෑසනක් වේවා ඔබ හැම කෙනෙකුට. අද දවසේත් කිතුසවන දේව මෙහෙයට සහභාගී වන සජීවීව අවුල් වෙන ඔබ හැම කෙනෙක්වම තාමත්ම සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි ස්වාමීන් වහන්සේ නමස්කාර කරලා පහුගිය කාලය පුරාවටම අපි ඉරුදින මේ තාක්ෂණය ඔස්සේ ඔබ සමග නමස්කාර කළා, උන්වහන්සේ ගැන ඉගෙන ගත්තා. නිවෙස්වල අපි අපේ පවුල් සමග එකට එකතු වෙලා අපි නමස්කාර කළා කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ අපිට විශාල ආශිර්වාදයක් දීලා තිබෙනවා. මොන තත්වයක් තුළ වුණත් උන්වහන්සේ නමස්කාර කරන්න. ඒක කිතුණු අපිට තිබෙන විශාල ආශිර්වාදයක්. ඒ නිසා ඒ ගැන අපි ස්තුතිවන්ත වෙමින් අපි අද දවසේදී මේ නමස්කාරය අපි ආරම්භ කරමු. දෙවි ස්වාමිනී, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔව් ස්වාමිනී, අපි හැමෝම අමාරු කාලයක ජීවත් වෙනවා. නමුත් ඔබ වහන්සේගේ වචනේ කියනවා ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ ජය දෙන බව. එපමණක් නෙවෙයි, ඔබ වහන්සේගේ දරුවන් කරන කොටගෙන ඔබ වහන්සේ දේශයට ජය දෙන්න යනවා. ස්වාමිනී, ඒ ඇදහිල්ලේ විශ්වාසයෙන් යුක්තව අද දවසේ අපි ඔබ වහන්සේ නමස්කාර කරන්න යනවා. අපිට උපකාර කරන්න, අපිට මඟ පෙන්වන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. Yesuni obage namet mahimave lovenjagan tenisa then up be nove then up be nove apata then jayati be Jayati be, Jayati be, apatadan Jayati be, Jayati be, Jayati be, apatadan Jayati be. Then up be nove, then up be nove, up to the jayati be. Yesuni obage namet mahimave love jayagat terisa. Balakutu den bilavate, Balakutu den bilavate, Obename Handesetme. Jayati be, Jayati be, apata den Jayati be. Apatadan Jayati be, Apatadan Jayati be, Apatadan Jayati be. අද නොවැම්බර් මාසයේ 15 වෙනි ඉරුදින යලි අපි මෙලෙස හමු වීමට සිදු වෙනවා අප රට තියෙනා වූ පරිසරය නිසා. නමුත් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා අද සිට මා සමග එකතු වී යාඥා කරන්න කියලා. මේ නත්තල සැමරීමට බාධාවක් නොවේ කියා. අපි යාඥා කරමු ඇදහිල්ලෙන් අපිට දෙවියන් වහන්සේ ආරාධනය කරලා තිබෙනවා බලවත් දැවැන්ත විශ්වාසයේ යාඥාවල් පූජා කරන්න කියලා. එනිසා අපි මේ මොහොතේදී
අපි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ දෙස බලමු. මම ඉල්ලීම් දෙකක් ගැන යාඥා කරන්නට යනවා. ඇදහිල්ලක් ඇති අය මා සමග එකඟ වන්න. පළවෙනි එක ලංකාවටත් මුළු ලෝකයටත් නත්තල සමරන්නට පුළුවන් වෙයි කියලා. අප දැන් මිනිස් කෝණයෙන් බලන විට ඒක හිතන්නටවත් බලාපොරොත්තුවත් වෙන්නට බැරි දෙයක් බවට තමයි මට පෙනෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ සර්වබලධාරී, දෙවියන් වහන්සේ සිංහාසනේ වාඩි වෙලා සිටිනවා. අපිට කරන්න පුළුවන් දේ යාඥාවෙන් ඉල්ලන එකයි. දෙවැනි යාඥා ඉල්ලීම අද මම ඉල්ලන්නට යන්නේ මෙයයි. 20 අලුත් අවුරුද්ද 2021 ආශිර්වාදලත් වසරක්ද පිවිදීමේ ආරම්භයේ වසර බවට දෙවියන් වහන්සේ පත් කරයි කියලා. ඇදහිල්ලක් ඇති අය මා සමග මේ යෝජනා මේ කාරණා දෙක පිළිබඳව යාඥා කරන්න. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ සර්ව බලධාරී, ඔබ වහන්සේ සිංහාසනේ වාඩි වී සිටින්නේ. මේ වෙලාවේදී ඔබ වහන්සේගේ දූතයන් සුද්ධේ සුද්ධේ කියලා ඔබ නමස්කාර කරනවා. අපිත් මේ මණ්ඩපයේ වෙතට දැන් පැමිණෙනවා. අද පැමිණෙන්නේ ස්වාමිනී බලාපොරොත්තු තුනක් අරගෙනයි. එකක් ඇවිල්ලා අද දේව මේ ආශිර්වාද කරන්න. දෙවෙනිව ස්වාමිනී අපි ඉල්ලනවා ලංකාවටත් ලෝකයේ හැම කිතුණුවෙක්ටම නත්තල සමරන්නට ඔබ වහන්සේ පසුබිමක් හදලා දෙන්නයි කියලා. මේ කොරෝනා වෛරසයෙන් අපිව නිදහස් කරන්න. ස්වාමිනී බලාපොරොත්තු නොදූ දවසක කොරෝනා වෛරසය ලෝකයට ඇතුළත් වුණාද? ඒ වගේම නත්තලට ඉස්සරලා ඒක අපේ මිනිස් සංහතියෙන් ඒක තුරන් කරන්න, අරන් දාන්න, ඉවත් කරන්න. ඒ සමගම ස්වාමිනී මම යාඥා කර ඉල්ලනවා 2021 කිතුණු අපිට ආශිර්වාදලත් වසරක් වෙයි කියලා. 2021 පිපිදීමේ ආරම්භක වසර වෙයි කියලා. මේ කාරණා තුන දැන් ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා අපිට උපස්ථාන කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. යලි ඔබට මතක් කරන්නට අපි ආරම්භ කළේ මෙලෙසයි. ස්ථාවර සභාවක් ගොඩනගවන්නට ස්ථාවර පවුලක් අවශ්‍යයි. ඒ ස්ථාවර පවුලක් ගොඩනැගෙනවත් සමගම ඒ ස්ථාවර සභාවකට ඉවහල් වෙනවා. ස්ථාවර සභාවක් කියන්නේ තමා ජීවත් වෙන සමූහයට ඒ මිනිස් ජනතාවට ආශිර්වාදයක් වෙන සමාජයේ පරිවර්තනයක් ගෙනෙන කණ්ඩායමක් විය යුතුයි. මගේ උත්සාහය දැන් අපි මෙතෙක් කල් ඉගෙන ගත්තා සාර්ථක පවුලක් ගැන. අපි විෂයන් 10ක් පමණ පිළිබඳව අපගේ අවධානය යොමු කළා. දැන් අපි සමන් දෙන්නට යනවා සාක්ෂි දෙකකට. කොහොමද මේ දේශන මාලාව උපකාරී වුණේ යහපත් පවුලක් ගොඩනගවා ගන්නා පිණිස. අපි ඒට සමන් දීලා අපි සමරන්නට යනවා දෙවියන් වහන්සේ අප මධ්‍යයේදී මේ සති ස්වල්පය තුලදී කළ ක්‍රියාව ගැන. ප්‍රථමයෙන්ම මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ මට ලබා දුන්න අවස්ථාව පිළිබඳව. කිතුසෙවන සභාවක් විදිහට මාස දෙකක් පමණ කාලයක් පුරාවට අපි එකම මාතෘකාවක් යටතේ විවිධ දේශනාවලට සවන් දුන්නා. ඒ තමයි ශක්තිමත් පවුලක් කියන මාතෘකාව. මේ යටතේ අපි බොහෝ කරුණු වලට සවන් දුන්නා මේ මාස දෙක පුරාවටම. විශේෂයෙන්ම ලෝකයේ හැම කෙනෙක්ම පවුලක් ගොඩනගනවා. ඒක යහපත් හෝ අයහපත්. නමුත් දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් පවුලක් ගොඩනගන්න කොහොමද කියන එකට අවතීර්ණ වෙන්න අපිට අවස්ථාවක් ලබා දීලා කිතුණු පවුලක් තුළ ප්‍රේමය, අනුග්‍රහය, සවන් දීම, පරිත්‍යාගශීලීකම විශේෂයෙන්ම පවුලේ අල්තාරය සහ පවුල සමග මේ මුදල්
සමග කොහොමද වැඩ කරන්නේ, දේව බය තියෙන දරුවන් ගොඩ නැගීම, මේ ආදී විවිධ විෂය කරුණු අපි ඉගෙන ගත්ත මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ දේවල් මෙහිම ඉගෙන ගන්න පහසුවක් වුණා. අපි මේ දේවල් ඉගෙන ගන්න මොහොතේදී අපි සිටියා වූ වාතාවරණය පවුලටම කොටු වෙලා හිටියා. කාර්ය බහුලකමෙන් අපේ හැම කෙනෙකුගේම කාර්ය බහුලකමෙන් වෙන් වෙලා හිටියා. ඒ දේවල් තිබුණේ නැහැ අපේ ජීවිතවල. ඒ නිසා අපිට පහසු වුණා මේවා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න. විශේෂයෙන්ම ඒකෙදි මට විශේෂයෙන්ම වැදගත් වුණ දෙයක් තමයි මේ පවුලේ අල්තාරය ගොඩනැගීම කියන එක. මම මේක අහලා තිබුණේ හැබැයි වෙන විදිහකට. මේක මේ පවුලේ අල්තාරය කියන එකේ වැදගත්කම මම ගොඩාක් කල්පනා කරන්න පටන් ගත්තා. පවුලත් එක්ක හැම මොහොතකම ගැටෙන නිසා ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මම එතන රැඳිලා මට පුළුවන් වුණා දෙවියන් වහන්සේත් එක්ක කතා කරලා අහන්න, ස්වාමිනේ පවුලේ අල්තාරය කියලා කියන්නේ මොකක්ද? පවුලේ අල්තාරය තුල සිදුවිය යුතු කාරණා මොනවද කියලා. ස්තුතිවන්ත වෙන්න පුළුවන්. දේශනය තුල මේ හැම දෙයක්ම ගැබ් වෙලා තිබුණා. මේ දේශයේ මට වටිනාම දෙයක් බවට පත් වුණේ මේ දේශනය මගේ ජීවිතේ වැදගත් සංදිස්ථානයක් කරපු නිසා. දෙවියන් වහන්සේ තුල අපිට තියෙන ආධිපත්‍ය හා බලය පිළිබඳව ගැඹුරින් මේ දේශනය තුල තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගැඹුරත්වයට යන්න දෙවියන් වහන්සේ පියවරෙන් පියවර මාර්ගයේ පිළියෙල කර අපි සභාවට යන කාලය තුළ අපි විවිධ කෙනා මත යැපෙන්න අපි හැම වෙලාවෙම පුරුදු වෙලා හිටියා. පල්ලියේදී පාස්ටර් මත යැපෙනවා, දරුවන් තව අය මත යැපෙනවා, අපි විවිධ කාර්යයන් කරනවා. නමුත් මේ දේ තුළ දෙවියන් වහන්සේ තුළ තියෙන ආධිපත්‍ය පවුලක් විදිහට අපිට අත්දකින්න පුළුවන්කම ලැබුණා. කවදාවත් මේ කාලය තුළ දෙවියන් වහන්සේගේ පාමුලට පවුලත් එක්ක නොගිය දවසක් තිබුණේ නැහැ. අපි හැමදාමත් එතෙන්ට යන්න පුළුවන්කම ලැබුණා. ඒකේ ගැඹුරත්වය අපිට දැනෙන්න පටන් ගත්තා. සහ විශේෂයෙන්ම කියන්න ඕනේ දෙවියන් වහන්සේ මත පමණක් යැපෙන්න. කිසිම කෙනෙක් මත යැපෙන්න නෙමෙයි. දැන් ඉන්නේ දෙවියන් වහන්සේ තමයි මට යැපෙන්න ඕනේ කියන ප්‍රබල අරමුණ මගේ හදවතට ආවා. ඉතින් ඒ නිසා පුළුවන්කම ලැබුණා පවුලක් හැටියට විවිධ දේවල් දෙවියන් වහන්සේට උත්සවන්න. හැමදාම මේ පවුලේ අල්තාරයට එකතු වෙන්න අපිට දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නා. ඉතින් අතිශයම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මට ඉගෙන ගන්න දුන්න දේ පිළිබඳවත් සහ කතා කරන්න දුන්න අවස්ථාව පිළිබඳව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මම දෙවියන් වහන්සේට ස්තුති කියනවා මේ අලංකාර දවස මට දුන්න නිසා. ගිය කාල පුරාම අපි ඉගෙනගත්ත දේවල් කොහොමද මගේ පෞල් ජීවිතයට උදව් වුණා කියලා කියන්න නැතුව මට ඉන්න බෑ. ඒ නිසා තමයි මම අද ඔයාලගේ ඉස්සරහා මම මේ සාක්ෂි හැටියට මේක බෙදා ගන්නවා. කියන්න ඕන නම් කොහොමද යහපත් පෞල ගොඩනැගින්න ඕන කියන එක අපි ඒක දිගටම අපි ඉගෙන ගත්තා. ඒ තුල ඇත්තටම මමයි වයිෆ් දෙන්නම කොහොමද ආදර්ශය වෙන අම්මා තාත්තා හැටියට කොහොමද ගෙදර ක්‍රියා කරන එක, ඒ වගේ ළමයිට ගෙදර කොහොමද ග්‍රේස් එකේ පෙන්වන්න ඕනේ කියන එක, ඒක විතර නෙමෙයි කොහොමද ළමයිව ගොඩනගින්න ඕනේ කියන එක. සමහර වෙලාව ළමයි වැරදි කරනකොට කොහොමද ඒගොල්ලව දේව වචනය තුලින් ගොඩනගින කියන එක, ඒක විතරයි නෙමෙයි ඒගොල්ලෝ ඉස්සරහට යන්න කොහොමද ඒගොල්ලෝ එන්කරේජ් කරන්න පුළුවන් කියන එක ඒක තුළින් අපි දිගටම ඉගෙන ගත්තා. ඒක ගොඩක් මගේ ජීවිතේට උදව් වුණා, මගේ ෆැමිලි ලයිෆ් එක ගොඩනගෙන්න. ඒක විතර නෙමෙයි කියන්න ඕන පවුල තුළ අල්තාරය ගොඩනගින්න ඕනේ කියන එක අපේ පාලකතුමා අපිට එක දේශනා කරා. ඒක ගොඩක් මගේ ජීවිතයට ප්‍රයෝජන වුණා. ඇත්තටම ඒක අපි ආරම්භ කාලේ ඉඳලා අපි දිගටම අපි පවුල අල්තාරය දෙන්නම අපි කිතුසවනට ජොයින්ට් වුණ කාලේ ඉඳලා අපි ඉගෙනගත්ත දේවල් පාස්ටර්ට ඔෆිලියන්ටට ඉඳලා කොහොමද අපි ෆැමිලි ලයිෆ් එක ගොඩනගන්න පුළුවන් කියන එක. ඒ තුලින් අපි ආවා මේ සර්මන් එක අපිට තවත් බූස්ට් හැටියට උදව් වුණා.
තව ගොඩ නැගින්න. ඒ නිසා මම ස්තුති කියන්න ඕන. දැන් ඒක පවුල අල්තාරේ අපි ආරම්භ කරගෙන යනකොට ඇත්තටම ළමයිගේ ඇදහිල්ල දැන් වැඩි වෙලා තියෙනවා. ළමයි දැන් දිගටම යාඥා කරනවා. ඒගොල්ලෝ එයාලගේ ඇදහිල්ල වැඩි වෙලා තියෙනවා. සමහර යාඥා කරපු දේවල් ඉෂ්ට වෙලා තියෙනකොට ඒගොල්ලොට මාර සතුටින් ඉන්නවා කියනවා. තාත්තේ අපි යාඥා කරපු දේවල් ඉෂ්ට වුණා නේ කියලා කියනවා. ඒක ඒගොල්ලෝ ස්තුති කියනවා. ඒක විතර නෙමෙයි දිගටම ඒගොල්ලෝ ඩිවෝෂන් කරනවා, ඩිවෝෂන් කරලා ලියනවා. ඒ ඔක්කොම අපිට කියලා දුන්නේ අපේ පාස්ටර්. ඒක ළමයිට අපි කියලා දෙනකොට ළමයිගේ ජීවිතය තුළ ගොඩක් එයාලගේ ඇදහිල්ල එක වැඩි වෙලා යන එක අපි දකිනවා. ඒක විතර නෙමෙයි අපේ ෆැමිලි ලයිෆ්, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ලයිෆ් එක සතුටින් පිරලා තියෙන ෆැමිලි හැටියට අපි ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති කියන්න ඕන. දෙවියන් වහන්සේට ස්තුති කියනවා. ඒ වගේ අපේ පාලකතුමාට මම ස්තුති කියනවා මේ වගේ යහපත් වටිනා දේශනය තුළ අපිව ගොඩනගෙන නිසා. ස්තුති ඔගොල්ලෝ දිගටම ඒ වගේ හොඳ යහපත් පවුල ගොඩනගින්න ඕන නම් ඔගොල්ලෝ දිගටම මේ වගේ තියෙන සර්මන් එක දිගටම අහන්න. එක විතර නෙමෙයි ඔයාලගේ ජීවිතය තුළ. ඒක ඒ නිසා මම කියන්න ඕන දිගටම ඒ වගේ YouTube තුළ Facebook තුළ අපේ පාලකතුමා කරන සර්මන් එක අහන්න. ඒක විතර නෙමෙයි ඔයාලගේ ජීවිතය තුළ ඒක ඇප්ලයි කරන්න. ඇත්තටම සතුටින් පිරෙන පවුල ඔයගොල්ලෝටත් ගොඩනගන්න පුළුවන්. God bless you. අපි පෞල් ජීවිතය ගැන ඉගෙන ගත්තා. දෙවියන් වහන්සේගේ වචනය අපට උපස්ථාන කළා. මම හිතනවා දැන් අපි හැමදෙනාම ශක්තිමත් පවුලක් ගොඩනැගීමේ උත්සාහයකින් යාඥාශීලීව දේව වචනයෙන් ඉගෙනගත් දෙය ක්‍රියාවට නංවන්නට අපි උත්සාහ කරන අය කියලා. දැන් ප්‍රියතර සහෝදරනි, අපි ප්‍රධාන වෙනසක් ඇති කරන්නට යනවා අප සේවය කරන ආකාරය. දැන් අපි යෝජනා කරන්නේ, මා ඔබට යෝජනා කරන්නේ අපි කරන්නට යන සේවයේ අපි කරන්නට යන්නේ පවුලක් හැටියටයි. අපි ශක්තිමත් පවුලක් දැන්. ඒ ශක්තිමත් පවුල ශක්තිමත් වන්නට දෙවියන් වහන්සේ අනුග්‍රහය දුන්නා. අනුග්‍රහය දුන්නේ දෙවියන් වහන්සේ බලාපොරොත්තුවක් ඇතුවයි. ඒ බලාපොරොත්තුව නම් අප ජීවත් වෙන සමාජයේ පරිවර්තනයක් දකින්නටයි. දැන් මම දන්නවා මම මේ කිව්ව විගසම ඔබගේ මනසේ ඇතිවන්නට ඇති. අයියෝ, සමාජයේ පරිවර්තනය කරන්න පුළුවන්ද? ප්‍රියදර සහෝදරනි, දෙවියන් වහන්සේ අපට කැඳවලා යම් කාර්යයක් දුන්නා නම් ඒ කාර්ය කරන්නට අවශ්‍ය කරන අනුග්‍රහයක් එතුමා අපට දෙනවා. එතුමා කවදාවත් අපිව කැඳවන්නේ නැහැ යම් කාර්යයක් කරන්නට. ඉන්පසු අපිට කියන්නේ තනියම ගිල කරගන්නයි කියලා. කැඳ වූ කාර්ය කරන්නට උන්වහන්සේ අපට අනුග්‍රහය දෙනවා. මේක මන් දකිනවා සුද්ධෝලියවිල්ලේ. ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ කුරුසිපත් මරණයකට භාජනය වුණා. ඒ භාජනය වුණේ මිනිසයාට ගැලවීම ලබා දීමටයි. අපේ ගැලවීම කුරුසියේ මාර්ගයෙන් පමණයි. වෙන ගැලවීමේ මාර්ගයක් සුද්ධ බයිබලයේ එළිදරව් කරන්නේ නැත. ඒ සමගම උන්වහන්සේ ස්වර්ගස්ත වන්නට ඉස්සරලා ගෝලයන්ට මෙසේ තියෙනවා. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 ඉඳලා 5 වෙනි වගන්තියේදී. අපි ඒකට දැන් සමන් දෙමු. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා කරමින් ජෙරුසලමෙන් ආක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න. මක්නිසාද යෝහන් වතුරෙන් බෞතිස්ම කළේය. නමුත් නුඹලා මෙයින් නොබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නෝ යයි කීසේක. දැන් ප්‍රියතර සහෝදරනි, සභාව ගොඩනංවලා මේ වන විට එතුමාගේ කුරුසිපත් මරණය තුලින්. හැබැයි උන්වහන්සේ කියනවා මේ අයට නුඹලාට මම පවරා තිබෙනවා කාර්යයක්, සමාජය වෙනස් කරන්න, සුභාරංචිය කියන්න. නමුත් දැම්ම යන්න එපා.
නමුත් නුඹලා යන්නේ නැතුව ඉන්න සුද්ධාත්ම ආලේපය පැමිණෙන තෙක්. ඒ සමගම යේසුස් වහන්සේ කියනවා යෝහන්තුමා නුඹලාව බෞතිස්ම කළා වතුරෙන්. නමුත් දැන් සුද්ධාත්ම බෞතිස්මයකට ඔබ මුහුණ දෙන්නට යනවා. ඒ සුද්ධාත්ම බලය නැතුව නුඹලාට සමාජයට ගොස් දේශනා කරන්නටත් සමාජ පරිවර්තනයක් දකින්න ඔබ යන්නේ නැහැ. ප්‍රියතර සහෝදරනි, ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ එදා කියපු දෙයමයි මම අද ඔබටත් කියන්නේ. සමාජ පරිවර්තනය දකින්නට නම් බිඳුණු පවුල් සමගි වෙන්නට, නොමග ගිය දරුවන් තම දෙමව්පියන් සමග එකතු වන්නට, ප්‍රතිපත්ති නැති සමාජයක ප්‍රතිපත්ති ගරුක සමාජයක් වන්න, සමාජ පරිවර්තනයක් වන්නට නම් ඔබටයි මටයි එක තනියම කරන්නට නොහැකිය. ඒ දේ කරන්න පුළුවන් වන්නේ අප සුද්ධාත්ම ආලේපයක් ලැබූ විගස පමණයි. මේ කීමට ගෝලයන් එකඟ වෙලා ගෝලයන් 120 දෙනෙක් එදා රැස් වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා දෙවියන් යේසුස් වහන්සේ මෙලෙස කියා තිබෙනවා. සුද්ධාත්මන වහන්සේ පැමිණි කල ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියට අපි දැන් සවන් දෙමු. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නහුයයි කීසේක. අපි කියනවා ඔබලා යන්න එපා, ඉන්න. සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නේය. ඒ බලය ලැබූ කල තමයි ඔබට පුළුවන් වන්නේ සාක්ෂිකාරයන් වන්නට මුළු ජෙරුසලමෙත්, මුළු යුදෙහෙත්, සමාරියාවෙත්, ලෝකාන්තයේ දක්වා. ප්‍රියද සහෝදරනි, සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපට සේවය කරන්නට බෑ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව සමාජ පරිවර්තනයක් අප දකින්ට යන්නේ නැහැ. මට ඕනි ඔබ මා සමග සීනයකට ඇතුල් වෙනවට. මගේ ආඥාව මෙයයි, වැඩිසර කිතුසෙවන සභාව අවට ඒ මුළු හැම ගම්මානයක්ම යේසුස් වහන්සේ වෙනස් කරයි කියලා. වෙනත් අලුත් සමාජයක් බිහි කරයි කියලා. සමාජ පරිවර්තනයක්. මගේ ආඥාව මෙයයි, කිතුසෙවන සභාව කොහෙද තියෙන්නේ? මේ දේශනෙට සමන් දෙන්නේ ඔබ කොතනද ඉඳලාද? ඒ සමාජය, ඔබ අවට සිටින සමාජය උන්වහන්සේ වෙනස් කරයි කියලා. දැහැමි, ධර්මිෂ්ඨ, පවිත්‍ර, පරිසුද්ධ සමාජයක් බවට පත් වෙයි කියලා. එවැනි පරිවර්තනයක් ගෙනෙන්නට නම් සුද්ධාත්ම ආලේපයක් අවශ්‍යයි. මම ඊයේ රාත්‍රියේ ඉඳලා මේ ගැන කල්පනා කරනකොට යාඥා කරන අවස්ථාවේදී මම දැක්ක ප්‍රියාදර සහෝදරනි, ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ එතුමා දෙවියන් වහන්සේ වූ නමුත් එතුමා සේවය කරන්නට ප්‍රථමයෙන් සුද්ධාත්ම ආලේපය බලාපොරොත්තුවෙන් සිටි බවට. දැන් මේක පොඩ්ඩක් මම විස්තර කරන්නට ඕනේ ඔබට. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේය. නමුත් එතුමා මෙලොවට ආවේ මනුෂ්‍යත්වයෙන්. කිසි පාපයක් නොකළ මනුෂ්‍යත්වයක් ඇති එතුමාට අවශ්‍ය වුණ සුද්ධාත්ම ආලේපයක් සමාජ පරිවර්තනයක් ගෙනෙන්න, මිනිසුන්ව ස්වර්ගයට පෙළගස්සන්නට. කොහෙද මම මේක දකින්නේ? අයි බලමු ලූක්තුමාගේ සුභාරංචිය 3 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳලා 22 දක්වා. තවද සියලු සෙනඟ බෞද්ධිස්මය ලැබූ විට යේසුස් වහන්සේ බෞද්ධිස්මය ලැබ යාඥා කරන කල අහස විවර වී ශුද්ධාත්මයන් වහන්සේ
රූපාකාරයෙන් පරවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. නුඹ කෙරෙහි ඊතා ප්‍රසන්නව සිටිමි. අහසෙන් අඬක් නික්ම ආයේය. ප්‍රියතර සහෝදරනි, අවුරුදු 30ක් එතුමා නිහඬව සූදානම් වුණා. යේසුස් වහන්සේට වතුර බෞතිස්මයක් අවශ්‍ය වන්නේ නැහැ. ඊට හේතුව ඇවිල්ලා එතුමා ජම්මපාපේ විනාශකාරී ලක්ෂණය නැතුවයි මෙලව දුටුවේ. නමුත් එතුමා මනුෂ්‍යත්වයේ එක්ක අනන්‍යතාවයකට එන්නට තමයි ඒ බෞතිස්මය ලැබුවේ. ඒ බෞතිස්මය ලැබුව අවස්ථාවේදී පියාණන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේව එවනවා. ඊට හේතුව ඇවිල්ලා ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුණා අපිට උගන්වන්න ආදර්ශයක් තබන්නට. සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට සමාජ පරිවර්තනයක් කරන්න බැහැ කියලා. සේවාවල් කරන්න බැහැ කියලා. ප්‍රියද සහෝදරනි, සුද්ධාත්මයන් වහන්සේ නැතුව යේසුස් වහන්සේ ක්‍රියා කළේ නැතිනම් ඔබයි මමයි කොහොමද මේ සුද්ධාත්ම ආලේපයක් නැතුව ක්‍රියාත්මක කරන්නට යන්නේ? මේ ඉගෙනවීමට කීකරු වෙලා ගෝලයන් බලාගෙන සිටියා. එදා බලා සිටින අවස්ථාවේදී අපිට කියනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ එක පාරට කුලඟක් හමනවත් මෙන්ම ශබ්දයක් ආවයි කියලා. ශබ්දයක් ඇවිල්ලා ස්වර්ගයෙන් සුද්ධාත්ම ආලේපයක් පැමිණි බවට. ඒක ගිනි දැව් වශයෙන් ඇවිල්ලා ඒ එක ගිනි දැවක් 120 දෙනා මතම පතිත වුණා. ඒ සමගම ප්‍රියාදර සහෝදරනි, අපට සුද්ධ බයිබලයේ කියනවා ඔවුන් සුද්ධාත්ම ආලේපයක් ලැබුවා. බලවත් ලෙස ඔවුන් යාඥා කළ විවිධ භාෂාවල් වලින් සුද්ධාත්ම ආලේපයක් ලැබුවා. ඒ සුද්ධාත්ම ආලේපය ලැබූ මොහොතේ සිට ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වුණා. පරිවර්තනය වුණා විතරක් නෙමේ, මුළු සමාජයම ඔවුන් පරිවර්තනයකට ගෙන හැරපෑවා. එදා රෝමයේ දෙවියන් වහන්සේට අපක්ෂපාතී වූ රජයක්. එදා රෝමයේ දෙවියන් වහන්සේට විරුද්ධව නැගී සිටි සමාජයක්. නමුත් ප්‍රියහතර සහෝදරනි, කෙටි කාලෙකින් රෝම අධිරාජ්‍යයේ බිඳ වැටුණා. දේව රාජ්‍ය ගොඩ නැගුණා. ක්‍රිස්තියානි සභාව සවිශක්තිමත් වුණා. මට ඕනේ ඔබ ඒ දර්ශනේ දකින්නවාට. ඔබ අදෙන් පස්සේ කරන්ට යන්නා වූ සේවය පොඩි සේවාවල් නෙමෙයි. ඔබ අදෙන් පස්සේ කරන්ට යන්නා වූ සේවාවල් බලවත් සේවාවල්. ජීවිත පරිවර්තනය වන්නට යනවා. පුදුම දේවල් ඔබ දකින්නට යනවා. සුද්ධාත්ම ආලේපයකින් සුද්ධාත්මයන් වහන්සේ ඔබව ආලේප කරනවා. ඒට හේතුව මෙයයි. උන්වහන්සේගේ පොරොන්දුවයි. අපි තව සැරයක් ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය කියවන්නට යනවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. ඒතර සහෝදරි, මම මේක යලි කියවන්නට කිව්වේ විශේෂයෙන්ම ඔබට මේ මෙතා කරන බලය ගැන හඳුනා දීමටයි. සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නේය. මේ වචනේ ග්‍රීක භාෂාවේ සඳහන් වෙන්නේ ඩුනමිස් කියන වචනයයි. මේ ඩුනමිස් කියන වචනය 120 වතාවක් නව ගිවිසුමේදී සඳහන් වෙනවා. මේ ඩුනමිස් කියන වචනයෙන් තමයි අපිට ඉංග්‍රීසි භාෂාවේ වචන 3ක් මතුවෙන්නේ. ඩුනමිස් වචනයෙන් තමයි ඩයිනමයිට් කියන වචනේ ඇති වෙන්නේ. ඩයිනමෝ කියන වචනේ ඇති වෙන්නේ. ඩයිනමික් කියන වචනේ ඇති වෙන්නේ. ඒකේ තේරුම ඇවිල්ලා ඒ වචනේ තේරුම ස්වර්ගික බලයක්. පුදුම දේ කරන බලයක්.
වෙනස්කම් ඇති කරන්නට පුළුවන් බලයක්. සමාජයේ වෙනස් කරන්නට පුළුවන් බලයක්. ප්‍රියාදර සහෝදරනි, සුද්ධාත්මන වහන්සේ ඔබ කෙරෙහි පැමිණී කල ඔබ ලබන බලය ඉමහත්ය. අන්න ඒ බලය කරන කොටගෙන තමයි සමාජ පරිවර්තනයක් ඔබයි මමයි දකින්නට යන්නේ. අපගේ උත්සාහයක් නිසා නෙමේ, අපගේ දක්ෂතාවයක් නිසා නෙමේ, නමුත් සුද්ධාත්ම ආලේපේ නිසායි. මේ ගැන වරද වටහා ගන්නට එපා. ඔබගේ හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් සුද්ධාත්ම ආලේපයෙන් විශාල වෙනස්කම් කරන්නට පුළුවන්. ඒ වෙනස්කම් අපි දකිනවා සභාව තුළ සිදු වුණා. ප්‍රියදර සහෝදරනි, ක්‍රියාපත කියවන විට මන් දකිනවා කාරණා 3ක් ඔවුන්ගේ ජීවිත වෙනස්කම් සහ සේවාවේ පරිවර්තනයේ වූ ආකාරය. සුද්ධාත්මන වහන්සේ පැමිණියා දෙවනි පරිච්ඡේදයේ ගෝලයන් ආලේප වුණා. අපි ඒ සමගම දකින්න විශේෂත්වය මෙයයි, ඔවුන් විශේෂ එඩිතර භාවයකට ඔවුන් හිමිකම් කිව්වා. බලන්න ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 14 ඉඳලා 16 දක්වා. නමුත් පේත්‍රස් 11 දෙනා සමග නැගිට ශබ්ද නගා ඔවුන්ට කියනුයේ, යුදේ මිනිස්සෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න, මාගේ වචන වලට කන් දෙන්න. මක්නිසාද දැනට දවල් 3 වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නාසේ මොවුන් මත් වෙලා නොවේ. නමුත් මේ වනහයි අනාගත වක්තෘ යෝවෙල් කරන කොටගෙන කියන ලද කාරණයය. මෙතන හරි විශේෂම දේ තමයි මම ප්‍රථමයෙන්ම දැක්ක දෙය, ඔවුන් එඩිතර වුණා. 11 දෙනාම ජෙරුසලමට ගියා. ඔබට මතකයි ක්‍රිස්තුස් වහන්සේගේ මරණ මොහොතේදී මේ 11 දෙනාම දිව්වා. පේදුරුතුමා 3 වතාවක් කිව්වා, මම මේ මිනිස්සුව දන්නේවත් නැහැ, මම අඳුරන්නේවත් නැහැ, මම කිසිම සම්බන්ධකමක් තිබුණේ නැහැ කියලා මේ ඔක්කොම පලා ගිය අය සුද්ධාත්ම ආලේපේ ලැබෙන්න ඉස්සලා සැඟවිලා සිටි අය සුද්ධාත්ම ආලේපේ ලැබුණු විගස මොහුන් ජෙරුසලමට ගිහිල්ලා උන්වහන්සේව මරා දමන්නට සැලසුම් කළ මරා දැමු මූලස්ථානෙටම ගිහිල්ලා ඕන් දැන් එකපාරට කියනවා, අපි ආවේ ඔබට කියන්න, අපි යේසුස් වහන්සේගේ සේවකයන්. මරණ මොහොතේදී දුවපු අය. ප්‍රියාදර සහෝදරනි, සුද්ධාත්මන වහන්සේ පැමිණීමත් සමගම ඔවුන් මත එඩිතර ආත්මයක් පැමිණියා. එය සුද්ධාත්මන වහන්සේ කරන ක්‍රියාවයි. සමහර විට ඔබ සභාවට එන්නට ඇති, කවදාවත් කාටවත් යේසුස් වහන්සේ ගැන මීට ඉස්සලා කියන්න නැතුව ඇති. මිනිස්සු මොනවා කියයිද? මං ලැජ්ජාවට ලක් වෙයිද? සමහර විට වන්නට පුළුවන් ඔබ කවදාවත් පිට පළාතකට ගිහිල්ලා ඔබගේ පවුලේ අයට හෝ නාතීන්ටවත් යේසුස් වහන්සේව හඳුනා දෙන්න උත්සාහයක් දරන්න නැතුව ඉන්න කෙනෙක් වන්නට ඇති. නමුත් ප්‍රියදර සහෝදරනි, මෙන්න මගේ විශ්වාසය, ඔබ අද සුද්ධාත්ම ආලේපයක් ලබනවා නම් ප්‍රථමයෙන්ම ඔබ එඩිතර කිතුණුවෙක් බවට පත් වෙනවා. එඩිතර කිතුණුවන් බය නැහැ. එඩිතර කිතුණුවන් දන්නවා සුද්ධාත්ම ආලේපයක් මම ලැබුවා, මං කාට බය වන්නද? දෙවියන් වහන්සේ මං සමග නම් මං කාට බිය වන්නද? සුද්ධාත්ම වහන්සේ මං තුල නම්, එතුමා මාව ආලේප කර තිබෙනවා නම්, එතුමා මට අවශ්‍ය කරන භාෂා හැකියාව දෙනවා, දිව්‍යමය දැනුම දෙනවා. අද අපි අවසානයේදී සුද්ධාත්ම ආලේපයක් ඉල්ලන්නට යනවා. ඒ කියන්නේ එඩිතර භාවයක්. අපි සුද්ධාත්ම වහන්සේගෙන්
ඉල්ලන්නට යනවා. දෙවනිව මම දැක්කේ වෙනස ඇවිල්ලා මේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණියයින් පස්සේ මහා පුදුම දේවල් ඒ සභාව දැක්කා. ඊට හේතු ඇවිල්ලා සුද්ධාත්ම ආලේපයක් ලැබුවා. සුද්ධාත්ම ආලේපයේ ගේනවා බලය. ඒ සුද්ධාත්මයන් වහන්සේ එකට ජීවත් වන විට එකට සේවය කරන විට අපි පුදුම දේ දකින්නට යනවා. මම ක්‍රියාපොතේ හොයලා බැලුවා. ක්‍රියාපොතේ පරිච්ඡේද 28ක් තිබෙනවා. නමුත් පුදුම ක්‍රියාවල් 29ක් සඳහන් වෙනවා. ඒ කියන්නේ හැම පරිච්ඡේදයකම එක පුදුම ක්‍රියාවක් සිදු වුණා හා සමානයි. සමහර පරිච්ඡේදවල දෙක තුන තිබෙනවා, සමහර ඒවල නැහැ. නමුත් පුදුම ක්‍රියාවල් 29ක්. පරිච්ඡේද 28යි, පුදුම ක්‍රියා 29යි. ඒ පුදුම ක්‍රියාවල් දිහා අපි එකක් හෝ දෙකක් දැන් බලන්නට යනවා. පේදුරු සහ යෝහන් යනවා දේව මන්දිරයට. එතන ඉන්නවා කොර වූ මිනිස්සෙක්. ඒ මිනිසයා පුරුදු වෙලා තිබෙනවා සිංගමන් ලබාගෙන ජීවිතේ ගෙවන්නට. පේදුරු ඕදියා බල්ලා කියනවා රිදීසා රත්තරන් අප ළඟ නැහැ. නමුත් යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලබන්න. ප්‍රියාදර සහෝදරනි, උපතෙන් කොර වූ මිනිසයා එක පාරට නැකිටලා උඩ පනින්න පටන් ගත්තා, ඇවිදින්න පටන් ගත්තා, ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ප්‍රියාදර සහෝදරනි, ඔබ මේ දේවල් දකින්නට යනවා. සුද්ධාත්ම ආලේපයක් ඇති තැන සුද්ධාත්ම බලයක් තිබෙනවා. සුද්ධාත්ම බලයක් තිබෙන තැන පුදුම දේවල් සිදුවන්නට යනවා. ඒ අපගේ ඉරණමයි. ඒ අපගේ කැඳවීමයි. සභාවේ පැතිරීගෙන යනවා. මිනිස්සු දැනගන්නට එනවා මේ අපොස්තලවරුන් පුදුම දේවල් කරනවා. අපේ සමාජයේ මිනිස්සු දැනගන්නට යනවා. ඔවුන් අසන්නට යනවා. කිතුසෙවල නමස්කාර කරන්නා වූ අය ආලේපයක් ලැබලා විශේෂ දේවල් කරනවායි කියලා. එයයි රොක් වෙන්නට යනවා. සභාවට. තවත් දවසක් ප්‍රියාදර සහෝදරනි, පේදුරුතුමා පාරේ ඇවිදිනකොට මිනිස්සු මොනවද කරන්නේ? ලෙඩ රෝගී අයව ගෙනල්ලා වීදිවල දෙපැත්තේ තියෙනවා. පේදුරුතුමාගේ හෙවණැල්ලත් වැටෙන්නට කියලා. හෙවණැල්ල වැටෙනවත් සමගම ඔවුන් සුව වෙනවා. ප්‍රියාදර සහෝදරනි, සුද්ධාත්ම ආලේපේ පේදුරුතුමාට දුන්නේ එම ආලේපයමයි සුද්ධාත්මයන් වහන්සේ ඔබටත් අද දෙන්නට යන්නේ. සුද්ධාත්ම ආලේපයක් නැතුව අපිට මේ සේවය කරන්නට බෑ. නමුත් සුද්ධාත්ම ආලේපයක් වෙන විට අපි වෙහෙසෙන්නේ නැහැ. නමුත් අපි සුද්ධාත්මයන් වහන්සේ සමග පංගුකාරයන් වන නිසා සුද්ධාත්මයන් වහන්සේ මා තුලින්, අප තුලින්, ඔබ තුලින් පුදුම දේවල් එතුමා කරන්නට යනවා. ඒකට ඔබ සූදානම් විය යුතුයි. පුදුම ක්‍රියාවල් 29ක්. ප්‍රියත් සහෝදරනි, එතනින් නැවතුණාද? නැහැ. මම දකින්න සුද්ධාත්ම බලයෙන් සුද්ධාත්මයන් වහන්සේ ලෝකේ පුරාම කරන පුදුම ක්‍රියාවල්. මම දැකලා තිබෙනවා පිවිදීම්. මම පිවිදීම් වල කොටස් කරුවෙක් වෙලා තිබෙනවා. පුදුම දේවල් මම දැක්කා. එදා සුද්ධාත්මයන් වහන්සේ දුන් ආලේපයමයි අදත් තිබෙන්නේ. ඔබයි මමයි සූදානම් විය යුතුයි. යාඥාවෙන්, පවිත්‍රකමෙන්, උන්වහන්සේ සමග ගමනක් යාමෙන් අලුත් දේ අපි බලාපොරොත්තු විය යුතුයි. අපි ජයග්‍රහණයන් ලබන්නට යනවා. තුන්වෙනිව මම දැක්ක දේ තමයි සුද්ධාත්ම ආලේපයකින් පසුව මේ අය යේසුස් වහන්සේට එච්චර බැඳීමක් තිබුණා, එච්චර ප්‍රේමයක් තිබුණා. ජීවිතේ පවා පූජා කරන්නට ඔවුන් සූදානම් වුණා. මිලයක් ගෙව්වා. සමහර අය මුළු ජීවිතේම මිලයක් ගෙව්වා.
අපි දකිනවා පළවෙනියෙන්ම වේද සාක්ෂිකරුවා ස්තේපන් කියලා. ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ ස්තේපන් යනවා. ස්තේපන් ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන උගන්වනවා. මිනිස්සුන් ඒකට විරුද්ධව නැගී සිටිනවා. ස්තේපන් එතනින් පැනලා ගියේ නැහැ. සුද්ධාත්ම ආලේපයක් ලැබූ අය මිලය ගෙවන්නට සූදානම්. ඔවුන් යේසුස් වහන්සේට කීකරු වුණා. දෙවියන් වහන්සේට පක්ෂපාතීව ජීවිතේ පවා පූජා කළා. අපොස්තලවරුන් 12 දෙනාගෙන් 11 දෙනෙක් වේද සාක්ෂිකාරයන් හැටියට ජීවිතේ පූජා කළා. යෝහන් ඔව මරා දැමුවේ නෑ. නමුත් ඉතිහාසය අපිට කියනවා ඔව්ව තෙල් භාජනයකට දාලා රත් කරලා උඩ වද දුන්නයි කියලා. නමුත් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔව් ඊට පස්සේ පැට්මොස් දූපතට යවලා ඔහුද හුදකලාවෙන් ජීවත් වන්නට දඬුවමක් වශයෙන් දුන්නා. අනේ පසුබිමේදී තමයි ඔහු එළිදරව් පොත අපට ලියලා බාර දුන්නේ. ප්‍රියාන්ද්‍ර සහෝදරනි, ඇතැම් අය ඉතාමත් භයානක මත දරනවා. සුද්ධාත්මයන් වහන්සේ ආපු ගමන සැප පහසුකම් දුක් විඳීමක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ ආපු ගමන පුදුම දේ යාන වාහන. මගේ ප්‍රියාන්ද්‍ර සහෝදරනි, එවැනි ක්‍රිස්තියානි ධර්මයක් බයිබලයට අනුගත නැහැ. ක්‍රිස්තියානි බයිබලයට අනුකූල ධර්මය කියන්නේ යේසුස් වහන්සේට කීකරු වුණ ජනතාවක්. ඔවුන් පේදුරුතුමාව සිරගෙවල් වලට දැම්ම. නමුත් පේදුරුතුමාව ඒ වගේම සිරගෙවල් වලින් නිදහස් කළා. දෙවියන් වහන්සේ පුදුම දේ කරයි. සුද්ධාත්ම ආලේපයක් ලැබූ අය දෙවියන් වහන්සේට කීකරුව සේව කළ අය බවටයි මට ඔබට කියන්න පුළුවන් වන්නේ. දැන් මෙවැනි බලයකට අපි උරුමකම් කියන්නේ කොහොමද? අපි මොන හරි විශේෂ අරුම පුදුම දෙයක් කරන්න ඕනේද? නෑ ප්‍රියද්‍ර සහෝදරනි, සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබන්න ඊ타ත්ම සරල දෙයක් තමයි අවශ්‍ය වන්නේ. ඔබගේ ඇදහිල්ල. අපි එම නිසා දැන් කියවන්නට යනවා ලූක්තුමාගේ සුභාරංචියෙන් 11 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳලා 13 දක්වා. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්, නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේයි ඔහු ළඟට ගොස්, මිත්‍රය රොටි 3ක් මට ණයට දෙන්න. මක් නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටී. ඔහු ඉදිරියේ තබන්ට කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් මට වෙහෙස නොකරන්න, දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමග නිදාගෙන සිටිති, නැගිට නුඹට දෙන්න බැරියයි කියයිද? නුඹලාට කියමි, ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේ යයි කීසේක. මමද නුඹලාට කියමි, ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ, සොයන්න, එවිට නුඹලාට සම්භවේ, තට්ටු කරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක් නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ, සොයන්නාට සම්භවේ, තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. නුඹලා අතරින් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද? මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දනිව නම් කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදැනසේක්දැයි කීසේක. ප්‍රියද සහෝදරනි, අපි මේ පරිච්ඡේදයේ පොඩ්ඩක් අධ්‍යයනය කළ බලමුද? ඉස්සල්ලා කියන උදාහරණයක්. යමෙක් ඇවිල්ලා දොරට තට්ටු කරලා කියනවා මගේ ගෙදරට මිත්‍රයෙක් ඇවිල්ලා ඌට කන්න දෙන්න දෙයක් නැහැ, මට රොටියක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලුවතින්
ඒ මිනිස්සයා සමහර විට අකමැති වන්න පුළුවන් නෑ මම දැන් නිදාගෙන ඉන්නේ මෙයා කියවන්න හිතේ පුළුවන්. නමුත් අර ඉල්ලීම නිසා වැගෑපත් ඉල්ලීම නිසා ඒ මිනිස්සයා කරයි නේද කියන සත්‍ය ඉස්සල්ලා ඇති කරනවා. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේ ආරාධනය කරනවා යාඥාවෙන් ඉන්න කියලා. ඊට පස්සේ කියනවා ඔබ යාඥාවෙන් ඉන්න විට තට්ටු කරන විට අරින්නේය සොයන්නාට සම්බු වෙන්නේය. ප්‍රියාදර සහෝදරනි අපි සොයනවා නම් අපිට ලැබෙන බවට පොරොන්දුවක් මෙය. ඉල්ලන්න කියනවා ඉල්ලුවොතින් ලැබෙනවයි කියලා අපිට දැන් පොරොන්දුවක් දෙනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා ඔබ පියවරුන් ඔබගේ දරුවා ඇවිල්ලා ඔබගෙන් රොටියක් ඉල්ලුවොතින් ඔබ ගලක් දෙයිද? මාළුවෙක් ඉල්ලුවොතින් ඔබ සර්පෙක් දෙයිද? බිත්තරයක් ඉල්ලුවොතින් ගොනුස්සෙක් දෙයිද? බලන්න ප්‍රියසෝද ඊට පස්සේ අන්තිමට කියනවා නුඹලා දන්නවා නම් නුඹලාගේ දරුවන්ට දෙන්න ඕන දෙය නුඹ ස්වර්ගයේ පියාණන් වහන්සේගෙන් සුද්ධාත්මන වහන්සේව ඉල්ලුවොතින් ඔබට සුද්ධාත්මන වහන්සේ නොදී සිටීද කියලා. ප්‍රියද සහෝදරනි ඔබ අවංකව අද සුද්ධාත්මන වහන්සේව ඉල්ලනවා නම් ඒ දෙවියන් වහන්සේගේ ගෞරවයට ඔබ අද සුද්ධාත්මන වහන්සේ ඉල්ලනවා නම් යේසුස් ස්වාමීන් වහන්සේව ගෞරවයට පත් කළාට සුද්ධෝ ලියවිල්ලේ ආධිපත්‍ය කරන කොටගෙන මම ඔබට පොරොන්දුවක් දෙනවා. ඔබට සුද්ධාත්ම ආලේපයක් ලබන්න පුළුවන්. ඒක මගේ සිතුවිල්ලක් නෙමේ, මගේ ධර්මයක් නෙමේ, මගේ ඉගෙනවීමක් නෙමේ, සුද්ධෝ බයිබලේ අපට කියා දෙන ධර්මයයි. ශක්තිමත් පවුල ගොඩනගා ගත්තා නේද? ඒ ඔස්සේ ඔබ ගමන් ගන්නවා නේද? ප්‍රියද සහෝදරනි මගේ සීනේ මෙයයි. මට ඕනේ සමාජයේ පරිවර්තනයක් දකින්න. බිඳුණු පවුල් යලි සමගි වෙනවා දකින්න ඒ මගේ සීනය. නොමග ගිය දරුවන් දෙමව්පියන් සමගි වෙනවා බලන්ට ඒක මගේ සීනය. මත්කුඩු වලට වහල් වෙච්ච තරුණ පරපුර ඒවායින් ඉවත් වෙලා දැහැමි සමාජයක කොටස්කරුවෙක් වෙනවා දකින්න මගේ සිහිනය. බේබදු කමෙන් පවුල් විනාශ කරගත්තා වූ අය බේබදු කමක් කරලමලා ආශිර්වාදලත් කාරුණික පියවරුන් වෙනවා බලන්ට ඒක මගේ සිහිනයයි. අවුරුදු ගණනාවක් මම මේ සීනේ සමග යාඥා කළා, ඔබ සමග සේවය කළා. දැන් අපි පරිවර්තනයට යමු. කොරෝනා වෛරසය අපි හිතුවන් නිකම් මේ අපිට හිරිහැරයක් බාධාවක් කරදරයක් සමහර අය හිතුවට සාපයක් කියලා. ඒක දෙවියන් වහන්සේ අපිට දුන්නා ආශිර්වාදයක්. දෙවියන් වහන්සේ අපගේ සෙනගගේ හදවත් සූදානම් කර තිබෙනවා. ඔවුන් තුළ බියක් ඇති කරලා තිබෙනවා. ඔවුන්ගේ හදවත් පිළියෙල කර තිබෙනවා. අර වපුරන්නාගේ කතාවේ පොළව සැකසුවත් මෙන්ම තමයි මේ කොරෝනා වෛරසය තුලින් දෙවියන් වහන්සේ මිනිසයන්ගේ හදවත් සුවපත් කරලා තිබෙනවා, සූදානම් කරලා තිබෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ ගෙනියමු සුද්ධාත්ම ආලේපයත් සමගම. මේ දෙක එකට එකතු අවස්ථාවේදී අපි විශාල වෙනස්කම් සමාජයේ දකින්නට යනවා. මයිලන ඔබට දනගසා මා සමග යාඥා කරන්නයි කියලා. මමත් මේ වෙලාවේ දනගසා ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. දනගසා ස්වර්ගයට අත දිගු කරන්න. සුද්ධාත්ම ආලේපයක් ඇදහිල්ලෙන් ලබන්න.
ඔබ ගැලවීම ලැබුවේ ඇදහිල්ලෙන්. අද ඔබ සුද්ධාත්ම ආලේපය ලබන්නට යන්නේ ඇදහිල්ලෙන්. ඒ සුද්ධාත්ම ආලේපය අනිවාර්යෙන්ම ඔබ මත අද පැමිණෙනවා. ඒ ආලේපය දැන් ලබන්න. ස්වර්ගික පියාණනි, අපි ඔබ ඉදිරියට එනවා. යේසුනි, ඔබ වහන්සේ කිව්වා වූ වචනේ අපි පිළිගත්තා. අපි ඔබ කිව්වා වූ වචනේ විශ්වාස කරනවා. ඔබ වහන්සේ අපිව පිළියෙල කළා ශක්තිමත් පවුලක් ගොඩනගවන්නට. ඔබ වහන්සේ අපිට ඉගැන්නුවා. ඒ ඉගැන්වීම වලට ස්තුතියි. ඔබ වහන්සේ අපිව පිළියෙල කළා විතරක් නෙමෙයි, ඔබ වහන්සේ කැමැත්ත දැන් අපේ සමාජ පරිවර්තනයක් දකින්න එකයි. ඒ සමාජ පරිවර්තනය අපි දකින්නට යන්නේ නැහැ අපගේ හැකියාවක් නිසා. නමුත් ඒ සමාජ පරිවර්තනේ අපි දකින්නට යනවා සුද්ධාත්ම ආලේපය නිසා. යේසුනි, අප ඔබ වහන්සේ කිව් දෙයට සවන් දුන්නා ලූක්තුමාගේ සුභ ආරංචියේ. ඔබ අපට පොරොන්දුවක් දුන්නා. අපි ඒ පොරොන්දු විශ්වාස කරනවා. සුද්ධාත්මේනි, දැන් ඔබ වහන්සේ මාව, මේ අපේ දරුවන්ව, ඔබ වහන්සේ ඉදිරියේදී දන නමා සිටින හැම කෙනෙක්වම ඔබ වහන්සේ සුද්ධාත්ම ආලේපයකින් ආලේප කළ මැනව. සුද්ධාත්ම ආලේපයකින් ආලේප කළ මැනව. සමාජ පරිවර්තනය කරන්නට අපිව ආලේප කළ මැනව. ඔබ වහන්සේ මහත් ගෞරවයට පත් කරන්න අපිව ආලේප කළ මැනව. එලිතර වන්නට අපිව ආලේප කළ මැනව. පුදුම දේවල් කරන්නට අපිව ආලේප කළ මැනව. ඔබ වහන්සේට කීකරු වෙන්නට අපිව ආලේප කළ මැනව. පියාණනි, ඔබ වහන්සේගේ දෑතට අපි දැන් බහර වෙනවා. අපි ඔබ නමස්කාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් ප්‍රියාදර සහෝදරනි, අපි සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව ගායනා කරන්නට යනවා. ඒ ගායනා කරලා අපි සුද්ධාත්මයන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට යනවා. එතුමා අපිව ආලේප කළ නිසායි. සමහර ඔබ යම් පුදුම අත්දැකීම් ලබන්නට ඇති. සමහර අය ලෙස නොලබන්නට ඇති. නමුත් ඒක නෙමේ විශේෂ වන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියු දෙයයි. ඔබ ඉල්ලුවතින් දෙනවා. ඒ ගැන අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Obe atma ye
ප්‍රියදර සහෝදර සහෝදරිය අපි අද දවසේදී නමස්කාර කළා. උන්වහන්සේගේ වචන ඉගෙන ගත්තා. එලෙසම සෑම බ්‍රහස්පතින්දාවකම අපි යාඥා සඳහාවක් ඔබ වෙනුවෙන් සැලසුම් කර තිබෙනවා Facebook තාක්ෂණය ඔස්සේ. අපිට එකතු වෙලා යාඥා කරන්න බෑ. නමුත් ඔබ නිවස්වල ඉන්න විට අපි Facebook තාක්ෂණය ඔස්සේ මේ යාඥාව පැවැත්වෙනවා. ඔබට පුළුවන් ඒකට සහභාගී වෙන්න යාඥා ඉල්ලීම් ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 7ට මේ යාඥා සඳහාව පැවැත්වෙනවා. එහෙමනම් අපි යාඥා කරලා මේ දිනම අවසන් කරමු. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මෙලෙස ඔබ වහන්සේට නමස්කාර කරන්න අපිට දුන්නු මහත් වූ කරුණාවට අපේ නමස්කාරය ස්වාමිනී ඔබ වහන්සේ බාරගත්තු නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී දැන් අපේ යාඥාව නම් ඔබ වහන්සේ මේ මුළු ලෝකෙම නිදහස් කරලා ස්වාමිනී මේ ලෝකවාසීන් ඔබ වහන්සේ නමස්කාර කරයි කියලා අපි යාඥා කරනවා. ඒ බලාපොරොත්තුවේ ස්වාමිනී ඔබ වහන්සේගේ දෑතට අපි හැම කෙනෙක් බාර වෙනවා. ජේසුස් වහන්සේගේ අමිලව් නාමයෙන්. පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් දැනුත් සදහටමත් ඔබ සමග වේවා. ඔබ හැමෝටම ජේසුස්